ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු කතානායකතුමනි මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මේ ආණ්ඩුවේ අයවැය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැතියි. අපි මීට කලිනුත් මේ අයවැය පිළිබඳව අපේ කතිකයන් කරුණු ගණනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ගරු කතානායකතුමනි මේ අයවැය පිළිබඳව මූලික වශයෙන්ම අපිට කියන්න තියෙන දේ තමයි මේ අර අවුරුදු 70ක් තිස්සේ අපේ රට දැන් ඔය කිරියල් ඇමතුමත් කිව්ව ජප් 48 තියෙන තත්ත්වය තිවිච්ච තත්ත්වය සහ දැන් තියෙන තත්ත්වය ඒක යුද්ධය නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. යුද්ධය නිසා ඒක පොඩ්ඩක් වැඩි වුණා වෙන්න පුළුවන්. ඒක යුද්ධය නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. ඒ කියන්නේ 1983ට කලිනුත් ලංකාව විශාල වේගෙන් සංවර්ධන වෙච්ච රටක් නෙමෙයි. විශාල සමාජාතික ගැටලු වලින් හෙම්බත්ලා තිබිච්ච රටක තමයි යුද්ධ ඇති වෙන්නේ. ඒ නිසා යුද්ධෙන් පස්සේ දැන් 2019 වෙනකන් කියන් හිටියා බඩු මිල වැඩි වෙන්නේ, බදු ගහන්නේ, පාරවල් හදන්න බැරි, ඉස්කෝල වලට සල්ලි දෙන්න බැරි, හෙල්ත් මේ සෞඛ්‍යයට සල්ලි දෙන්න බැරි යුද්ධයට යන විදිහක් කියලා. දැන් යුද්ධේ ඉවර වෙලා අවුරුදු දැන් 8ක් වෙනවා. නමුත් අපි කවුරුත් දන්නවා ඒ කිව්ව දේවල් යුද්ධ නිසා වුණා කියලා කිව්ව දේවල් එකක්වත් දැන් ඔප්පු වෙනවා යුද්ධ නිසා වෙච්ච දේවල් නෙමෙයි කියලා. ඒ නිසා මම ඒ ගැන නැවත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි කරු කතානායකතුමනි අපිට පිළිගන්න මේ ආණ්ඩුවට පිළිගන්න බැරි වෙලා තියෙන දේ තමයි ඔවුන් ආණ්ඩු මාරු කරගනිද්දි කියනවා මේ පසුගිය ආණ්ඩුවේ දේශපාලනය වැරදි, පසුගිය ආණ්ඩුව වැරදි, ඒ නිසා අපි අලුත් ආණ්ඩුවක් ඕනේ කියලා. තමන්ට බලය ගැනීම සඳහා දේශපාලන පරිවර්තනකට අවශ්‍ය කරන ඒ තර්ක ඉදිරිපත් කරද මේ ආණ්ඩුවත් යහපාලනයක් අවශ්‍යයි කියන තර්ක ඉදිරිපත් කළා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ වැරදිලා තියෙන්නේ දේශපාලන අංශය පමණක් නෙමෙයි. අපේ වැරදිලා තියෙන්නේ ආර්ථික අංශයේත් එක්කම තමයි වැරදිලා තියෙන්නේ. අපි ඇත්තටම ආර්ථික කඩාවැටීම ඒක සමාජ කඩාවැටීමකට දේශපාලන කඩාවැටීමකට මුල් වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව දේශපාලන පරිවර්තනයක් ගැන කතා කරලා පරණ පාරම යනවා වගේම ආර්ථික ප්‍රශ්න ගැනත් විවිධ දේවල් කියනවා. ණය ගැන ගොඩාක් මේ දවස්වල කියනවා. නමුත් ඒ පරණ පාරෙම තමයි යන්නේ. ඒ කියන්නේ අවුරුදු 70ක් ගිය පාර නැත්නම් පහුගිය අවුරුදු 70 ගිය පාරෙම තමයි මේ අයවැයත් ඔය පොඩ්ඩක් අර පාරිසරික පැත්ත පොඩ්ඩක් තවරලා තිබුණාට නැත්නම් ඒ පරණ පාරෙම ඒ ප්‍රධාන අංශ ගත්තොත් ඒ පරණ මූලධර්මම තමයි. ඒක ගත්තොත් කරු කතානායකතුමනි ලංකාවත් එහෙමයි ලෝකේ ගොඩක් අපි වගේ තත්ත්වයට පත්වෙච්ච රටවල් හැම එකකුත් එහෙමයි. මොකද දැන් අදට අවුරුදු 9ක් වෙනවා. මීට අවුරුදු 9කට කලින් තමයි ඇමරිකාවේ ලේමන් බ්‍රදර්ස් කියන ආයෝජන සමාගම කඩන් වැටලා අදට අවුරුදු 9යි. එතකොට මේ ආර්ථික අර්බුදයේ ලෝක ආර්ථික අර්බුදයේ ඇතිවෙච්ච 2008 9 10 තාමත් තියෙනවා. ඒ කාලය තුල ලෝක තුල විශාල සාකච්ඡාවක් ඇති වුණා. මේ එක්සත් ජනපදයේ යුරෝපය නැත්තම් ජාත්‍යන්තර මූලාධාර මුදල බැංකු ඒ වොෂින්ටන් වල ඉන්න ප්‍රධාන ආර්ථික විද්‍යාඥයන් මේ කියපු ආර්ථික මාවත නිවැරදිද කියලා. දැන් මම මේකේ මේ අර ඊටාම අගතිගාමී ලෙස තර්කයක් ගොඩනගන්න හදනව නෙමෙයි. මම යම්කිසි සාධනීය දෙයක් මතු කරන්න හදන්නේ හිතන්න. අඩු ගන්න හිතන්න පුළුවන් නම් හිතන්න. ඒ කියන්නේ දැන් ඒ වෙලාවේ ලෝකේ පුරාම පිළිගනු ලැබුවා. ඒ රටවල වල නායකයන් පවා පිළිගනු ලැබුවා. ඒ ගියපු ආර්ථික මාවත වැරදි කියලා. ඒක වැරදි කියන ලෝක පරිමාණයෙන් ඔප්පු වුණාට පස්සේ උන් පිළිගත්තා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ ඒ පිළි අරගත්තා වුණාට ඊට අවුරුදු 7-8කට පස්සෙත් ඊළඟ අවුරුදු ඉඳලත් අද අවුරුදු 8කට පස්සෙත් අපි ගමන් කරමින් ඉන්නේ මොන පැත්තටද? අපි කරමින් ඉන්නේ මොනවද? අපි කරමින් ඉන්නේ කරු කතානායකතුමනි ඒ 2008 ලේමන් බ්‍රදර්ස් කඩන් වැටෙනකොට ගියපු ආර්ථික මාවතේම තමයි අපේ රට යන්නේ. ඒ උපාය මාර්ගය විශ්වාස කරන ගොඩක් රටවල් යන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒකෙන් ගිහිලා විසඳන්න පුළුවන් ආර්ථික දේශපාලන ප්‍රශ්නයක් නැහැ. දැන් මම ලංකාවට එන්න කලින් අපි ලෝකේ තත්ත්වය ගත්තොත් ලෝකේ ඊටාත්ම අපි පේනවා තාක්ෂණයෙන් ඊටාත්ම ඉහළ දියුණු වෙලා තිබෙනවා. ලෝකේ මිනිස්සු විශාල හැකියාවන් පෙන්ලා තිබෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් ලෝකෙ මිලියන් 7000ක් ජනගහනය ඉන්නේ 3000ක් දුප්පත්තු. දැන් මම මේ දැන් ගත්ත ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය ගත්තොත් ඇමරිකාවේ ලක්ෂ 431ක් දුප්පත්තු ඇමරිකා එක්සත් ජනපදයේ.
දුප්පත්කම 14.3යි. දැන් කිරියල් ඇමතුමා කියනවා ලංකාවේ දුප්පත්කම 4.6යි කියලා. එතකොට කිරියල් ඇමතුමා ප්‍රසිද්ධිය කියන්නේ පිළිගන්න බැරුණාට ඔබතුමාට නම් තේරුම් ගන්න පුළුවන් ඔය සංඛ්‍යාලයකට කොච්චර වැරදිද කියලා. ඔබතුමාට එහා පුටුවේ හිටපු අගමැතිතුමා මීට අවුරුද්දකට කලින් කිව්වා ලංකාවේ 2016 මැයි මාසේ ලංකාවේ දවසක ආදායම ඩොලර් 2කට වඩා අඩුවෙන් ගන්න ජනගහනය 43යි කියලා. කියන්නේ ලක්ෂ 90යි. ලංකාවේ ලක්ෂ 207ක පමණ ජනගහනයෙන් ලක්ෂ 90ක දවසක ආදායම රුපියල් අද ගත්තොත් රුපියල් 300ට අඩුයි කියලා රටේ ආගමැති කියනවා. අවුරුද්දක් රට පාලනය කරලා පස්සේ එක කියන්නේ අලුත් ආණ්ඩුව අප ගමන් කියපෙකුත් නෙමෙයි. එතකොට ඒක දැන් ඔබතුමාගේ සංකල්පයකනේ කියනවා 4.6 කියලා. නමුත් අපිට මේ උපදෙස් දෙන ඇමරිකාවේ තත්ත්වය මම කිව්වේ අද උදේ මේ දැන් ගත්ත එක ලක්ෂ 431ක් ඉන්නව දුප්පත්. පවර්ටි ලයින් එකෙන් යට. යුරෝපය ගත්තොත් අපි ගොඩක් දේවල් වලට යන යුරෝපයටනේ. යුරෝපය ගත්තොත් කරු කතානායකතුමනි හැම 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් දුප්පතෙක්. 125ක් දුප්පත්තු. ඇමරිකාවේ සජ්ජනපතිය රැකියා කරන අයගේ. ඔබතුමා විරකියාවත් කෝ 4 ගණන් කියලා. ඔබතුමා නුවර දිස්ත්‍රික්කෙ ඇවිද්දොත් තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. දැන් ලංකාවේ විරකියාව එහෙම වුණාට ඇමරිකාවේ එක්සත් ජනපදයේ ගත්තත් විතර සංඛ්‍යාලයකට තියෙනවා රැකියා කරන අයගෙන් එක්සත් ජනපදයේ 34 තුනෙන් පංගුවක් දුප්පත්තු working poor. දැන් මේ තියෙන යුරෝප වල බල්ගේරියාවේ 41.3ක් දුප්පතු. රුමේනියාවේ 37.4ක් දුප්පතු. ග්‍රීසියේ 35.7ක් දුප්පතු. දැන් මේ ස්කැන්ඩිනේවියන් මොඩල් එක ගැන මීට වඩා මේක හොඳ බවම පිළිගන්නවා. මීට වඩා හොඳ බවම පිළිගන්නවා ඒක. අපේ රටට වඩා හොඳයි. හැබැයි දැන් අපි මේ ස්වීඩනයේ නෙදර්ලන්තයට නෝර්වේ වලට වදිනවනේ. ස්වීඩන් වල තත්ත්වය මොකක්ද? ස්වීඩන් වල 16ක් දුප්පතු. ඔබතුමා බැලුවොත් ලංකාවේ ස්වීඩනයට ගිහින් ලංකාවයගෙන් නෙමෙයි. ස්වීඩනයේ ඉන්න ස්විඩිෂ් අයගෙන් අහලා බලන්න. ඒගොල්ලන්ගේ ආර්ථික සමාජ මට්ටම පහසුගිය අවුරුදු 15කට 20කට කලින් තිබිච්ච එකද තියෙනවද කියලා. ඒක කඩන් වැටලා තිබෙන්නේ. ඩෙන්මාර්කේ කඩන් වැටලා තිබෙන්නේ. ඒ නිසා මට ඔබතුමාට කියන්න ඕනකම තියෙන ලෝක ජනගහනය මිලියන් 3000ක් දුප්පත්තු. මිනිස්සු මිලියන් 745කට තාම අකුරු ලියන්න බෑ. දරුවෝ කෝටි 26ක් ඉස්කෝලේ යන්නේ නැහැ ලෝකේ. සාධාරණ ඩීසන් ජොබ් එකක්. ඒක තමයි එක්සත් ජාතීන්ගේ නිර්වචනය ILO ඩීසන් ජොබ් එකක් කරන්න ගරුවන් කතානායකතුමනි ලෝකෙන් 10%යි වැඩ කරන මිනිස්සුන්ගේ. වල්නරබල් කොන් වෙච්ච පීඩිත අයිතිවාසිකම් නැති ජීවත් වීම සඳහා අවශ්‍ය කරන තරම් මුදලක් වැටුප වශයෙන් නොලබන මිනිස්සු ප්‍රමාණය තමයි රස්සා කරනකින් 90%. මම මේ ශ්‍රී ලංකාවේ තත්ත්වය නෙමෙයි කියන්නේ ලෝකේ තත්ත්වය. නමුත් අපි මේ ලෝකේනේ අනුගමනය කරන්නේ. ඊට අමතරව අපි ගත්තොත් රටවල් තුළ ඇතිනැති පරතරය වැඩිලා තිබෙනවා. රටවල් අතර ඇතිනැති පරතරය වැඩිලා තියෙනවා. ලෝකේ යුද්ධ වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ පරිසරය විනාශ වෙමින් තිබෙනවා විශාල වශයෙන්. ඒ නිසා මට ඔබතුමාට කියන්න ඕනකම තිබුණේ අපි අනුගමනය කරගෙන යන මේ ආර්ථික උපාය මාර්ගය ලෝක පරිමාණයෙන්මත් අසාර්ථක වෙලා බිඳ වැටලා තිබෙනවා. ඒක වහගන්න අපිට පුළුවන් එක යුද්ධ වලින් වෙන වෙන කතන්දර වලින් අපිට මේක වහන්න පුළුවන්. නමුත් මේක තමයි ඇත්ත. අඩුම ගානේ මේක ඛේදවාචකයේ තියෙන 2008 ලෝකාර්ථික අර්බුදයෙන් පස්සෙවත් මේක වෙනස් කරගන්න ලෝකේ බොහෝ රටවල් අපේ රට ඇතුළුව අසමත් වෙලා තියෙන එක. දැන් ගරු කතානායකතුමනි මම ඊළඟට මම කියන්න කැමති අපේ රටේ තත්ත්වය. දැන් මොකද අපි මේක අනුගමනය කරන රටක්. අපි මේ ලෝක බලවතුන් තමන්ගේ රටේ දුප්පතුන් ලක්ෂ 431ක් තියන් ඉන්න ඇමරිකාවේ එක්සත් ජනපදයේ තමන්ගේ යුරෝපා සංගමය ලෝකේ ලොකුම ආර්ථික බලවතා සංගමයක් ලෙස ගත්තොත් තමන්ගේ ජනගහනයෙන් 4න් පංගුවක් දුප්පතුන් වශයෙන් තියාගෙන ඉන්න යුරෝපා සංගමය සහ මම පසුගිය අවුරුද්දේ ගියා ඉතාලියටයි ගියා මේ ග්‍රීසියටයි තව රටවල් දෙක තුනකට ජනතා මිතුරුනේ කටයුතු සඳහා. ගරු කතානායකතුමනි මට මතක් වුණා අපේ සනත් චන්ද්‍රසිරි කියන අර ඊටාම විශිෂ්ට ගායකයාගේ මේ අතීතයේ කියපු ගීතයක්. මම දැන් කිරියල් ඇමතුමාලා ආණ්ඩුවේ කාලේ කොහොමද මම දැන් ගීත හැදුවේ අර මොකද්ද මේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ කියලා. දැන් ඇතන්ස් ගත්තොත් එහෙම 50.5යි තරුණ විරකියාව. තරුණ දැන් කඩවල් වල පිරෙන්න කොල්ලෝ තරුණයි ඉන්නවා කෝපි බොනවා සිගරට් බොනවා එච්චරයි. ඔබතුමා නාපොලි වල නැත්තම් ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අහලා බැලුවොත් තේරෙන්නේ ලංකාවේ කට්ටිය කරන දේවල් නෙමෙයි. ඉතාලි කට්ටිය මොකද්ද කරන්නේ කියලා. රැකියා නැහැ. අර
කෝපි කඩේ සින්දුව කියාගෙන ඉන්නවා. මේක තමයි ලෝකේ යථාර්ථය. අපි මොන කතන්දර කිව්වම මේක තමයි අපිට උගන්වනාගේ தত্ত্বය. අපි අනුගමනය කරලා යන්න හදන තැන තියෙන தত্ত্বය තමයි මම මේ කියන්නේ. මට වඩා ඔබතුමාලා මේව දන්නවා. ඔබතුමාලා මට වඩා ඇදලා තියෙනවා. ඔබතුමාට මට මිත්‍රයෝ ඉන්නවා. ඇමතුරු වශයෙන් ඒ රටවල වල මැති ඇමතුරු ගොඩක් මුණ ගැහෙනවා. ඒවා තේරුම් ගන්න බැරිද මට තේරෙන්නේ නැහැ. නමුත් ඔබතුමාලා මට හිතන්නේ මේ තොරතුරු මට වඩා දන්නවා කියලා. ඔක තමයි රියැලිටි එක. දැන් ඒ නිසා ලංකාවට ආවොතම ලංකාවේ තත්ත්වය මොකක්ද? ලංකාවේ තත්ත්වය ගත්තොත් මම කලින් කිව්වා අගමැතිතුමා කිව්ව දේ ලක්ෂ 90ක ආදායම දවසක රුපියල් 300ට අඩු. ඊට පස්සේ ඔබතුමා දන්නවා 30 අවුරුදු යුද්ධ ගැන ඔබතුමා කිව්වා ඇත්ත. යුද්ධේ විශාල හානියක් වුණා. ගරු කතානායකතුමනි යුද්ධයෙන් දුප්පත් වෙච්ච උතුරට වඩා දුප්පත් යුද්ධ නොතිබිච්ච ඌව. යුද්ධ නොතිබිච්ච ඌව දුප්පත් යුද්ධ තිබිච්ච උතුරට වඩා. එතන වැඩිම හානිය ජනතාවට කළා තියෙන්නේ කවුද? බෙදුම්වාදී LTT සංවිධානයද නැත්නම් ලංකාව පාලනය කරපු ආණ්ඩුවද? ලෝකේ හොඳම මැණික් තියෙන දිස්ත්‍රික් රට තැනක් තමයි රත්නපුරය. ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක පහෙන් එකක්. සබරගමුව ගත්තොත් අදත් ඊටාම දුප්පත්. ඌව දුප්පත්. අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා දියුණු වෙලා උතුර තමයි දුප්පත් කියලා නෑ. උතුර දුප්පත් තමයි. උතුරත් දුප්පත්. නමුත් ඊට වඩා අර තැන් දුප්පත්. ඊට පස්සේ නාගරික දුප්පත්කම ගත්තොත් එහෙම. ඒක ඊටාම ඛේදනීය මට්ටමකද. ඒක පේන්නේ නෑ. ඒක කොළඹ බිල්ඩින් වලට වැහිලා කොළඹ ග්ලැමර් එකට වැහිලා තියෙන්නේ. ඒක කොළඹ ග්ලැමර් එකට වැහිලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ගත්තොත් මම ඉලක්කම් ගොඩක් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා දන්නවා මන්ද පෝෂණය ගත්තොත් අදත් සෞඛ්‍ය අමාත්‍යාංශය සංකල්ප කරන් බලන්න 120කට වැඩි දරුවෝ මන්ද පෝෂණයෙන් ඉන්නේ. අඩු බර දරුවෝපත් ප්‍රමාණය අවුරුදු 20ක් 30ක් තිස්සේ ලොකුවට අඩු වෙලා නැහැ. ඒවා 125 30 මට්ටමේ තාම තියෙනවා. සැබෑ තරුණ වෙරකියාව ගත්තොත් දැන් ආණ්ඩු ඇමතිවරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලා අපිත් එක්ක කතා කරන දෙයක් තියෙනවා මොකක්ද? දැන් මේ අයවැයනු රැකියාන් ජනිත වෙන්නේ නැහැ. පොත් නිකන් වෙන දේවල් තිබ්බට රැකියා එන්නේ නැහැ. රැකියා දසලක්ෂ කතා තියා 1 ලක්ෂයක්වත් ඒ හැදෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අපිට කියන දේ තේරෙනවා අපිට නිතර කියන දේ තමයි රස්සාවක් දී ගන්න බෑ. මට මේ ළඟදී ඊටාම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කෙනෙක්ව එක්සත් ජාතික පක්ෂයේ එයාට රස්සා දෙන්න පුළුවන් වුණේ මේ අවුරුදු 2කමාරට රස්සා 16යි කියලා. ඒක රජයේ රැකියාව වෙන්න ඕන මම හිතන්නේ. මම කියන්නේ රජයේ රැකියාවම කියලා. හොඳ තත්ත්වයේ පුද්ගලික අංශ රස්සා දෙන්න පුළුවන් ද ඔබතුමාලට ඒත් බෑ. ඔබතුමාට ඒ දෙන්නත් බෑ. ඒ නිසා තරුණ විරකියාව ඇත්ත ගත්තොත් ගරු සභානායකතුමනි 22ක මට්ටමේ තියෙන තරුණ විරකියාව. ඒ නිසා තමයි ඔබතුමාගේ කාර්යාල පිරලා තියෙන්නේ රැකියා ඇප්ලිකේෂන් වලින්. ඒ නිසා මේක තමයි ඇත්ත. අපේ ඊට පස්සේ අපනයන කඩන් වටලා තියෙනවා. මම ඉස්සරහට වෙලා තිබ්බොත් කියන්න. අපනයන ඔක්කොම කඩන් වටලා තියෙනවා IT ආරෙන්. අපේ ආනයන ප්‍රමාණය දෙගුණ වෙලා තියෙනවා. සරලව ගත්තොත් අපි අපනයන කරලා ගන්න ඩොලර් බිලියන් 10යි. අපි බඩු ගෙන්නන්න ඩොලර් මිලියන් 20ක් යනවා. මම මේ සියල්ල ආනයනය කරන්න එපා කියන එක මොකද තර්කේ නෙමෙයි කියන්නේ. ඊට පස්සේ රාජ්‍ය සංස්ථා පාඩු වෙලා තියෙනවා. බැංකු වරෙන් රාජ්‍ය සංස්ථා එකක්වත් හරියට ලාභ ලබන්නේ නැහැ. ඔබතුමා දන්නවා බැංකු වලින් ලබන ලාභය නිෂ්පාදනීය ලාභ එකක් නෙමෙයි ඒක ෆික්ටිෂස්. පරිසරය විනාශලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකට මට කියන්න ඕනකම තිබුණේ අපි අර අවුරුදු 70කුත් අවසාන අවුරුදු 40ෙත් ලෝකෙත් අසාර්ථක වෙච්ච ඒ වැරදි එක්කම තමයි ගෙනියන්නේ කියලා. ඒස වැරදි දෙයක් කළා හරි දෙයක් වෙන්නේ නැහැ. මට ඒකයි කියන්න ඕනකම තියෙන්නේ. ඔබතුමාලා කොච්චර හොඳ ප්‍රාර්ථනා තිබුණත් මේ කරන දෙයින් ඔබතුමාට හොඳ ප්‍රතිඵල ගන්න බෑ. රටට හොඳ ප්‍රතිඵල ගන්න බෑ. ඒ නිසා කරු කතානායකතුමනි මේ ආර්ථික වට්ටෝරුවේ මම එකක් දෙකක් තමයි මට කතා කරන්න වෙන. මම එකක් කියන නිසා මේ පාර වැරදි මේ පාර ගිහිලා තමුන්නාසලට ගේ හොඳ ගමන්නාන්තර රට ගෙනියන්න බෑ. ලෝකෙටත් බැරි වෙලා තියෙනවා. ලෝකේ ඊටාම සුළු පිරිසක් පොහොසත් වෙමින් දියුණු වෙමින් ඉස්සරහට යන ගමන් ලෝකෙ වැඩි පිරිසක් විවිධ ප්‍රශ්න ලක් වෙමින් අත්‍තරම අර ඩිස්කන්ටෙන්ට් තියෙනවා. දැන් යුරෝපය තුළ ජාතිවාදී නාසිවාදී දේශපාලන සංවිධාන රැලි ගහලෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි යුරෝපය සංගමයක් වශයෙන් අසාර්ථකයි. ඇමරිකාව තුළ නොතිබිච්ච ජාතිවාද එන්නේ ඇයි? ඇයි මේ ගන් වයලන්ස් වැඩි වෙන්නේ? ISIS කාරයෝම නෙමෙයි වෙඩි තියන්නේ. හරි පැහැදිලි සමාජය කඩන් වටනවා මුදුන උඩට යනවා. අර නිකන් රොකට් එකේ පොඩි කොටස උඩට යනවා වගේ අයිට කඩන් වැටෙනවා වගේ. ඒ නිසා දැන් මම
මාත් මේ කරුණ වලට ටක් ගාලා ආවොත් මට මූලික වශයෙන් කියන්න තියෙන දේ තමයි මේ පාරේ ගිහලා ඔබතුමාට රට දෙයක් කරන්න බෑ. ඒ අතරේ මූලික කාරණයක් තමයි කරු කතානායකතු මෙවර අයවැයෙත් අපි දැක්කා මේ ආයෝජකයන් මගින් ප්‍රධාන වට්ටෝරුවක් තියෙනවා අසාර්ථක වෙච්ච. ඒක තමයි විදේශ ආයෝජකයන් මගින් රට දියුණු කළ හැකි. ඒක තමයි පළවෙනි දේ කියන එක. ජනතා මිතුරු වශයෙන් 100,000ක් පිළිගන්නවා විදේශ ආයෝජකයොත් අවශ්‍යයි, දේශීය ආයෝජකයොත් අවශ්‍යයි. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම අවශ්‍ය රටක් දියුණු කරන්න. නමුත් ඒක මන්තරේ කරගෙන තියෙන එකෙන් රට දියුණු කරන්න බෑ. මම මේක ඔප්පු කරලා පෙන්නනවා. විදේශීය ආයෝජකයන් මගින් දියුණු වෙච්ච රටකුත් නෑ, දියුණු කරන්නත් බෑ. ඒක එකට තියාගෙන බෑ. එක 4-5 වුණාට කමක් නෑ. දෙක තමයි වැඩිපුර ණය අරගෙන දියුණු කරන්න පුළුවන් කියන එක. එහෙම වෙච්ච රටකුත් නෑ, කරන්නත් බෑ. 3 තමයි රජයේ ආර්ථිකයෙන් අයින් වෙන්න ඕන, රාජ්‍ය සමාගම් ආර්ථිකයෙන් අයින් වෙන්න ඕන. ඒකෙන් රට දියුණු කරන්න පුළුවන්. ඒකත් ලෝකේ කොහෙවත් කළත් නෑ, එහෙම වෙලත් නෑ. දියුණු කරන්නත් බෑ. අනිත් එක මහත්මා ගාන්ධි කිව්වා වගේ අපි තේරුම් ගන්න ඕන එංගලන්තේ දියුණු වෙච්ච විදියට කරු කතානායකතුමේ ලංකාවේ දියුණු වෙන්න බෑ. මහත්මා ගාන්ධි තුමා කිව්වා එංගලන්තේ දියුණු වීමට ඒ වගේ 20 ගුණයක් විශාල ඉන්දියාවක් තිබුණා. හූරගෙන කාලා ගොඩනගා ගන්න. හැබැයි ඉන්දියාව තරම් 20 ගුණයක් රටක් නැහැ සූර කන්න කියලා. ඒ නිසා අපිට රජයේ ආර්ථිකයෙන් ඉවත් විය යුතුයි, රාජ්‍ය සමාගම් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි කියන මතයෙන් දියුණු වෙන්න බෑ. එහෙම දියුණු වෙච්ච රටකුත් නැහැ. අවසාන එක තමයි සේවාවන් කප්පාදු කරන්න ඕන, සියල්ල මාකට් වෙළඳපොළ බලවේග වලු තීන්දුව වෙන්න දෙන්න ඕන කියන මූලධර්ම 4. ඕක තමයි ඔය නීල හරිත මොනවා තිබුණත් ගරු කතානායකතුමනි, ඕක තමයි මේකේ තියෙන එන්ජින් එක. නීල හරිත කියන්නේ නිකන් කාර් එකේ පේන්ට් එක වගේ. මේ පාර පොඩ්ඩක් පේන්ට් එක මංගල සමරමතුමාට අර මාධ්‍ය ඥානියත් හොඳට තියෙන නිසා එතුමා පේන්ට් එක ටිකක් මේ පාර ටිකක් ක්‍රමයට කරලා තියෙනවා. නමුත් ඇත්ත එන්ජින් එකේ කිසි වෙනසක් කළා නැහැ. ඒ නිසා කවදාවත් පේන්ට් එකෙන් අපි දන්න වාහනයක ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියලා. මම පෙන්වන්නම් කරු කතානායකතුමනි මේ මං ඉදිරිපත් කරපු මේ වැරදි වට්ටෝරුවේ 4න් එකක් දෙකක් ගැන විතරක් මගේ තර්ක ප්‍රමාණයක් මං ඉදිරිපත් කරන්න. ඇයි මං එහෙම කියන්නේ කියලා. මොකද මේ ගැන ටිකක් බැලුවා ඒ නිසා. පළවෙනි එක තමයි කරු කතානායකතුමනි මේ අයවැය මංගල සමරමතුමා අපිට ඉදිරිපත් කරේ නොවැම්බර් මාසේ 9 වෙනිදා වුණාට මේ අයවැය IMF එකට කියවපු දිනේ තියෙන ඔක්තෝබර් 16 වෙනිදා. මේ තියෙන IMF එක ඉදිරිපත් කරපු පුවත්පත් වින්දනේ ලංකාවේ අයවැය සම්බන්ධව. ඒක වුන් කියනවා මේ ස්ටේට්මන්ට් එකේ ඔක්තෝබර් 16 වෙනිදා නිකුත් කරපු the International Monetary Fund says Sri Lanka's 2018 budget should continue fiscal consolidation. ඔහොමම කියලා තියෙනවා. ඒ වගේම මේකේ පැහැදිලිවම දාලා තියෙනවා මම වෙලාව ගන්න ඕනේ නැති නිසා the authorities have been improving the country's fiscal position and strengthen its international reserves, but more needs to be done in the area of SOE reforms. SOE කියන්නේ state owned companies, enterprises. එතන හරි පැහැදිලි මේක තව තියෙනවා මේ IMF එකත් එක්ක මේ අයවැය සම්බන්ධ මූලික දේවල් කතා කරලා මම කියන්නේ කතාව ඔක්කොම මෙතන කරා කියලා. නමුත් මේක මූලික සියලුම දේවල් කතා කරලා ඒ කතාවෙන් පස්සේ ඒගොල්ලෝ ඔක්තෝබර් 16 වෙනිදා අයවැය සම්බන්ධව කියලා තියෙන දේ. සමහර තියෙන්නේ should. ඒ නිසා හරි පැහැදිලි අර ඒ අවසර අරන් තමයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ IMF එක තියෙන වොෂින්ටන් වල තත්ත්වය තමයි මම කලින් කිව්වේ. ඒ වොෂින්ටන් තියෙන රටේ තත්ත්වය තමයි මම මුලින් කිව්වේ. රයිට්. දැන් මම එන්නම් කරු කතානායකතුමනි මේ විදේශ ආයෝජන මතින් දියුණු විය හැකිය. ඒක තමයි අපේ පළවෙනි ප්‍රමුඛ ප්‍රතිපත්තිය විය යුත්තේ කියලා තියෙන මතය. මේකෙන් නැවත මම කියනවා විදේශ ආයෝජන අවශ්‍යයි. මම නම් කියන්නේ විදේශ ආයෝජනට වඩා අපිට විදේශ තාක්ෂණය සහ පරිපාලන ඥානය අවශ්‍යයි. අපිට අවශ්‍යන්නේ ගොඩක්ම ඒක. දැන් මේ සල්ලිත් අවශ්‍යයි. මොකද අපිට ප්‍රාග්ධන ප්‍රශ්නයක් තියෙන ඕන. නමුත් අපේ රට පහුගිය අවුරුදු 40ක් තිස්සේ කළා තියෙන දේ තමයි මේ විදේශ ආයෝජන ගැන අසීමාන්තික විශ්වාසයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපේ දේශීය ආයෝජන ගැන තියෙන අවධානය අහිමි කරගෙන අපි විදේශ ආයෝජකයන්ට කරන්න පුළුවන් හැම උදව්වම කළා තියෙද්දි ගරු කතානායකතුමනි අපිට විදේශ ආයෝජක එන්නේ නැහැ. අපිට දැන් ඒක දැන් මේ ආණ්ඩු දෙක බෙදාගෙන කියනවා මේ අපි ඉන්න කාලේ ආව ඕගොල්ලෝ ඉන්න කාලේ ආවේ නැහැ කියලා. දැන් UMP ආණ්ඩුව 77 94 කාලේක ඒගොල්ලන්ට විතරයි විදේශ ආයෝජක ගෙන්න ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවට බෑ කියලා. ශ්‍රී ලංකාව පෙන්නුම් කරා ඒගොල්ලන්ට ඊට වඩා පුළුවන් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා පෙන්නුම් කරා ඊටත් වඩා ඒගොල්ලන්ට පුළුවන්. එයාට පුළුවන් කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ තමුන්නාසලා කොච්චර විවෘත කළත් මම මේ තමුන්නාසලා නිසි ගෞරවයතෝ කියන්නේ අර ඒ කියන්නේ කොච්චර මිල බැස්සුවත් වීදි ගණිකාවයි පස්සෙන් එනවා.
දැන් ලංකාව වගේ ලංකාවට නම් ලෝකෙ ගොඩාක් අපි වගේ රටවලට පස්ස අපි වීදි ගණිකාව වගේ වෙලා තියෙන්නේ. අපි වීදි ගණිකාව වගේ පස්සෙන් යනවා මේ අනේ අපේ ළඟට එන්න කියලා. රටවල් ආයෝජකයන්ට එන්න කියනවා. එන්නේ නැහැ. ලංකාවේ පමණක් නෙමෙයි. මම ඔබතුමාට කියන්නම්. දැන් අපි ආසියානු දකුණු ආසියාවට යන අපි නිකන් සීඩනයයි නොර්වේ කතා කරලා වැඩක් නැහැ. දැන් අපිට වඩා ලොකු රටවල් තියෙනවා මේ සවුත් ඒෂියාවල 3ක්. දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාව අපිට වඩා අතිවිශාල රටක්. හැබැයි ඉන්දියාවට 2016 වෙලා තියෙන්නේ බිලියන් 46යි. ඩොලර් බිලියන් 46කට කතා නැකතුනේ ඉන්වෙස්ට්මන්ට් එක මතක තියාගන්න 47ක් මොරිෂස් වලින් එන්නේ සම්පූර්ණ බ්ලැක් කැපිටල්. මම මේ ප්‍රස්තාරය මේ ටේබල් කරන්න මේ ළඟදී මම දැක්කා සුබ්‍රමණියම් සාමි ඇමතිවරයා ආණ්ඩුවේ බ්ලැක් කැපිටල් ගැන කතා කරනවා. ඉන්දියාවේ ආයෝජන වලින් FDI වලින් 47ක් එන්නේ මොරිෂස් වලින්. සම්පූර්ණ කළු සල්ලි. ඒ කළු හරි සුදු හරි කමන්නේ 46 ආවිලා තියෙන්නේ. ඊට පස්සේ පාකිස්තානේ අරන් බලන්න. පාකිස්තානේ මේ අවුරුද්දේ තියෙන්නේ බිලියන් 2.7යි. බිලියන් 2.7යි පාකිස්තානට ඇවිල්ලා තියෙන්නේ. කොච්චර ලොකු රටක්ද අපි වගේ අපිට වඩා ගොඩක් ලොකුයි රටක්. පාකිස්තානට ඊට කලින් අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ 865යි. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි අපිට දියුණුවේ කියන රටවල් ගම මැලේසියා. දැන් මැලේසියාව ගොඩාක් අපි කියන රටන්නේ. මැලේසියාව වලට කීයද FDI ආවිලා තියෙන්නේ? 2015 කරු කතා නැකතුමනි බිලියන් 11.1යි. බිලියන් 11.1යි ඔය මැලේසියාවට ඔය ඔක්කොම අරලා. ඉන්දුනීසියා මිලියන් 260යි ජනගහනය. බිලියන් 15.5යි ආවිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තායිලන්තේ අපි හිතන්නේ තායිලන්ත කියන්නේ මොනවාද මේ ඉන්වෙස්ට්මන්ට් හබ් කියලානේ කියන්නේ. හබ් කියනවා. හැබැයි කවුරුත් ගාන බලන්නේ නැහැ. තායිලන්තයේ තියෙන බිලියන් 10.8යි. රටේ ඉන්න ඔක්කොම ගෑවල මට්ට එක දීලා 10.8යි. ඒ නිසා මම මේ කියන්නේ කරු කතානායකතුමනි මේක ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තයක්. අපි මෙහෙ කොච්චර ඇරියත් ඇරීපලියට මෙන්නේ නැහැ. අපි අපේ සම්පූර්ණ අවධානය එන්නේ නැති දෙයක් වෙනුවෙන් වෙන් කරන් ඉන්නවා. ලංකාවත් නරක නැහැ. දැන් මේ තත්ත්වයන් අනුව ගත්තොත් ලංකාවේ විදේශ ආයෝජන මම හිතන්නේ නරකමයි කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවට 2011 ඩොලර් මිලියන් 956යි ඕල්මෝස්ට් 1 බිලියන් 2012 941යි 2013 933යි 2014 894යි 2015 970යි 2016 අඩු වෙලා තියෙනවා 636යි. ඉතින් තමුන්නාස ඉඩනුත් දෙන්නම් සම්පූර්ණ ඔක්කොමත් දෙන්නම් ආණ්ඩුවෙන් භාගකුත් දෙන්නොත් කිව්වොත් සමහරට මේක 1200ක් කරගන්න පුළුවන්. ඩොලර් ලංකාවට ඕන. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ජනතා අමුතුරම ගත්තාත් අපි පැහැදිලි පිළිගන්නවා ඒක. හැබැයි අපි අපේ මුළු ෆෝකස් එකම මුළු කාලයම මුළු ශ්‍රමයම මුළු දැනුමම මුළු නීතිම ඔක්කොම හදන්නේ මේ විදේශ ආයෝජකයන්ට උනාට ඒගොල්ලෝ එන්නේ නැහැ. විශේෂයෙන්ම 2008 ආර්ථික අර්බුදයෙන් පස්සේ ඒගොල්ලන්ගේ ආයෝජන කරකැවෙන්නේ ඒගොල්ලන්ගේ කලාපය තුලමයි කරු කතා නැගතුනේ. ඇමරිකාව ඇතුලේ, යුරෝපා සංගමය ඇතුලේ. සහ ආයෝජන එකක්වත් එන්නේ නැහැ. ඉන්දියාව හොඳම උදාහරණ. ඉන්දියාව බිලියන් 46න් බිලියන් 23ක් කරලා තියෙන මොරිෂස් වලින්. ඒවා එන්නේ කර්මාන්ත හදන නෙමෙයි. ඒවා එන්නේ කොටස දෙපළට ආයෝජනය කළා අද දාලා හෙට සල්ලි අරන් යන්න. ඒවා රටකට ප්‍රයෝජනයක් වෙන ආර්ථිකයක් නෙමෙයි. අපිට නිකන් අර රේටින්ස් උඩ වැඩක් ගලා පෙන්වන්න පුළුවන් මිසක් වෙන දෙයක් කරන්න බෑ. ඒ නිසා මම අභියෝග කරනවා මුදල් ඇමතිතුමාට මේ ආවේ තියෙනෙත් මම වෙලා තිබුණොත් කියන ලිබරල් කරණය කියලා දාලා තියෙනවා සම්පූර්ණ මේ විදේශ ආයෝජකයන් සඳහා අවශ්‍ය කරන ලංකාවේ දැනට ඉතුරු වී තිබෙන නීති ටික ප්‍රතිසංස්කරණය කරා. කිසිම විවාදයක් නැහැ පැරණි නීති වෙනස් කරන්න ඕනේ. දැන් ඔන්න අපි කිව්වම මේක පැරණි නීති වෙනස් කරනකොට ඒක වෙනස් දේශපාලන ප්‍රශ්නයක් කියලා නැහැ. ජයිප වශයෙන් පිළිගන්න පැරණි නීති අනිවාර්යෙන් යාවත්කාලන කරන්න ඕන කිසිම විවාදයක් නැහැ. හැබැයි ඔබතුමාලගේ ආයවැලේකනේ පැරණි නීති වෙනස් කිරීම කියන එක තියෙන්නේ ලිබරල් කරණය කියන මාතෘකාව යටතේ. ලිබරල් කරණය කොහම සිංහලෙන් ඒක නිකන් හරිම මෘදුයි. ඒක ඉංග්‍රීසියෙන් කොහම තේරෙනවා ලිබරලයිසේෂන්. මොකද්ද? මේ IMF එක ලෝක බැංකුව ලෝකේ අසාර්ථක වෙච්ච වට්ටෝරුවට තවත් ඒක ඇතුළට කඩාගෙන ඵලයන් කියලා තමයි මේ කියන්නේ. තවත් ඒකත් එක්ක ගති මේ එකතු වෙන කියලා තමයි මේ ලිබරලයිසේෂන් එකේ තියෙන්නේ. නිසා මම අභියෝග කරනවා අපි අපේ නීති ආර්ථිකයයි ශ්‍රමයයි අවධානය ඔක්කොම විදේශ ආයෝජකයන්ට මෙදුම වෙන් කරාට ගරු කතානායකතුමනි ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අපේ රට හදලා දෙන්නේ නැහැ, දීලත් නැහැ. ඒ නිසා පළවෙනි තර්කය තමයි
මං ඉදිරිපත් කරන එක මට ඕන තරම් ඒකට දාලා කරන සංකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක. දෙවෙනි තර්කය තමයි මම ඔප්පු කර පෙන්නන්නම් ගරු කතානායකතුමනි. විදේශ ආයෝජන වැඩිවීමත් ආර්ථික වර්ධන වේගයත් අතර ලොකු සම්බන්ධයක් නැහැ ගරු කතානායකතුමනි. දැන් අපි හිතනවා විදේශ ආයෝජන වැඩි නම් ඉකොනොමික් ග්‍රෝත් රේට් එක වැඩි වෙයි කියලා. නෑ. මම පෙන්නන්නම්. ගරු කතානායකතුමනි ඉන්දියාවේ 2011 ආර්ථික වර්ධන වේගය 6.64යි FDI එක බිලියන් 36යි. ඉන්දියාවේ 2012 ආර්ථික වර්ධන වේගය 4.74 ඒ වෙලාවේ විදේශ ආයෝජන අඩු වෙලා තියෙනවා 24ට. ඊට පස්සේ 2013 105ට වැඩි වෙලා තියෙනවා විදේශ ආයෝජන ප්‍රමාණය 28යි. 2014 ආර්ථික වර්ධන වේගය 5.63ට ගිහිලා තියෙනවා බිලියන් 34ක් වැඩිලා තියෙනවා FDI එක. FDI වැඩි වුණා කියලා ආර්ථිකය ලොකුවට වැඩි වෙලා නැහැ. අපේ රටට ආවොත් එහෙම. අපේ රටේ තත්ත්වය මොකක්ද? අපිට එන විදේශ ආයෝජන ප්‍රමාණය අපේ රටේ ආර්ථික වර්ධන වේගයට ඍජුව දායක වුණා කියලා අපිට ඔප්පු කරන්න සංඛ්‍යාලයකට වලින් පේන්නේ නැහැ. මම පෙන්නන්නම්. 2013 විදේශ ආයෝජන බිලියන් 933යි ආර්ථික වර්ධන වේගය තියෙන 3.4යි කියලා. 2014 විදේශ ආයෝජන 894 ආර්ථික වර්ධන වේගය 5%යි ලංකාවේ. 2015 ඩොලර් මිලියන් 970යි. ගොඩාක් හම්බලා තිනවා ආයෝජන. ආර්ථික වර්ධන වේගය 4.79යි. 2016 636යි දැන් 4.4යි. ඒ නිසා මම මේ කියන්නේ අපි ඉතාම බරපතල අපිට පෝපු මිත්‍යාවක් පස්සේ අපි මේ විදේශ ආයෝජක වෙනුවෙන් අපි රෙදි නැතුව අපි සම්මස්තය ජීවත් වෙනවා ඒ වෙනුවෙන්. අපේ අමතුරු කියලා වඳිනවා. අපි මෙහි එක එක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් කරනවා. මම දැක්කා දැන් 70 වෙනි සංවත්සරයට දාලා තියෙන්නේ මුම්බායි වලටයි ලන්ඩන් වලටයි ලොස් ඇන්ජලිස් වලටයි මොනවාද ප්‍රොමෝෂන් කරන්නේ. ලොස් ඇන්ජලිස් වලින් එන ප්‍රොමෝෂන් එකක් නැහැ. අපි සල්ලිනාසි කිරීමක් විතරක් වෙයි. ප්‍රොමෝෂන් අවශ්‍යයි. ඒ අර ට්‍රැඩිෂනල් විදියට අපි හිතපු කොලෝනියල් කාලේ තිබිච්ච සෙටප් එකෙන් අපිට සල්ලි එන්නේ අඩු වෙයි. මං කියන්නේ ඒවා අතාරින්න කියලා. ඒවා තියාගන්න. හැබැයි දිය යුතු ප්‍රමුඛතාවය වෙනස් කරගන්න. ඒ නිසා පළවෙනි කාරණේ තමයි මේ ආවැයි අර වැරදි වට්ටෝරුවම මුළු අවධානයම තියෙන්නේ දේශීය ආයෝජන ගන්න, රාජ්‍ය ආයෝජන ගන්න, දේශීය ව්‍යාපාරික පන්ති ආයෝජන ගන්න නෙමෙයි. විදේශ ආයෝජක ගැන තමයි තමුන්නාසලා ඔක්කොම කරන්න හදන්නේ. තමුන්නාසේ නිසා කවදා ප්‍රතිඵලයක් ගන්න බෑ හොඳ පැත්තට. දෙවෙනි කාරණේ කතානායකතුමනි. දෙවෙනි තර්කය තමයි අපි විදේශ අපනයන ඉලක්ක කරගෙන වැඩ කරන්න ඕන කියලා. දැන් මේ ආවෙත් මම දැක්කා ගොඩක් තියෙනවා අපනයන සඳහා තත්ත්වය. ගරු කතානායකතුමනි මේකත් බොරුවක්. මේක ඒ කියන්නේ මම මේ ගැන අපනයන කරන්න එපා කියලා නෙමෙයි. අපි අපනයන කරන්න ඕන. අපනයනෙන් තමයි ඩොලර් එන්නේ. අපනයනෙන් තමයි අපිට විදේශ මුදල් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. අනිවාර්යෙන් අපි ලෝකෙත් එක්ක බැඳලා ඉන්නේ. අපනයන අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් කොච්චර අපනයන කියලා කතා කරත් මොකක්ද අපේ අපනයන තත්ත්වය? මම ඉතාමත් විශ්ෘතිවන්ත වෙන පොලිසි ඇන්ඩ් ස්ට්‍රැටජික් ප්ලෑනින් ඩිවිෂන් ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකට ඔවුන් ඉතා වැදගත් විදියට වාර්තාවක් හදලා තියෙනවා මේ අපනයන තත්ත්වයන් පිළිබඳව. 2017 ජුනි මාසේ වාර්තාව. ගරු කතානායකතුමනි මොකක්ද වෙලා තියෙන්නේ? ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ තත්ත්වය මොකක්ද? දැන් අපේ කෘෂිකාර්මික අපනයන 6%කින් කඩන් වැටලා තියෙනවා 2016 දී. අපේ කාර්මික අපනයන 1.83කින් වර්ධනය වෙලා තියෙන්නේ බොඩි ගානකින්. අපේ මත්ස්‍ය අපනයන 0.95කින් තමයි වර්ධනය වෙලා තියෙන්නේ. අපේ වෙළඳාම ඒ සම්බන්ධ වෙළඳ භාණ්ඩ අපනයනයේ විවිධ දේවල් ඒක වර්ධනය වෙලා කඩන් වැටලා තියෙනවා 2.2 ගානකින්. අපේ සමස්ත අපනයන ප්‍රමාණය 1.6කින් කඩන් වැටලා තියෙනවා. මේ අවුරුදු ටිකේම අපි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ IT ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණය විතරයි. දැන් කෘෂිකාර්මික කාර්මික මත්ස්‍ය මේ සියලුම අපනයන කඩාගෙන වැටලා තියෙන්නේ අපි තේරුම් ගත්තොත් ලංකා ආණ්ඩුවේ වරදින්ම කියලා. ඒක ඇත්තද? ගරු කතානායකතුමනි ආණ්ඩුවට මෙන්ගෙන් පොඩි වාසියක් එන්න ඉඩ තියෙනවා මේ කියන විදිහේ. නමුත් ඇත්ත කතාව මේක ආණ්ඩුවේ ප්‍රශ්න ලංකා ආණ්ඩුවේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මොකද අපි කවුරුත් දන්නවා මම යුරෝපයේ ආර්ථික තත්ත්වය කිව්වා. යුරෝපේ බිඳ වැටලා නම් අපේ අපනයන වලින් 27% යන්නේ ඇමරිකාවට. එක්සත් ජනපදයට. ඒක වැදගත් අපිට වැදගත් තැනක් අපි ඉතුරු කරගන්න ඕනේ. නමුත් ඇමරිකාවේ ඉන්න දුප්පතුන් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඇමරිකාවේ white working poor එක වැඩි වෙනවා නම් අපි මෙහෙ කොච්චර ඇඳුම් මහුවත් ඒගොල්ලෝ ගන්නෙ නෑ. අපි මෙහෙ මොනවා යවුවත් ඒගොල්ලෝ එච්චර ගන්න බෑ. කලින් බයින් පවර් එක නෑ. ඒ නිසා කරු කතානායකතුමනි මම මේක ඇක්වේ දැන් අපි අපනයන සඳහා දිරි දෙන්නත් ඕනේ. මම මේ කිසිම එක අව탁සිරු කරනව නෙමෙයි. හැබැයි අර ඉබ්බගේ මොකක්ද එක ගන්න වගේ බලාගෙන ගිහිල්ලා විතරක් අපිට රටක් දිනු කරන්න බෑ.
අපිට පේන දේ තමයි මේ අපනයන තත්ත්වය විශාල වශයෙන් මිදවටලා තිබෙනවා. ආණ්ඩු අඩුපාඩුකම් එකේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ලෝක තත්ත්වකුත් තිබෙනවා. දැන් මේක මම කිව්වට වැඩක් නැති බව මම හොඳටම දන්නවා. දැන් මම ඒ නිසා හිතුවා කරු කතානායකතුමනි United Nations Trade and Development Body එක තියෙන UNCTAD එක ඒකෙන් ඉදිරිපත් කරපු වාර්තාවක් තියෙනවා ලෝකයට. මම ඒක පොඩ්ඩක් කියවන්නම්. මම හිතනවා ගරු ඇමතිවරු අඩු ගානේ මේවා හිතන්න පුළුවන් නම් හිතුවට කමන්නේ නැහැ. ඔවුන් කියනවා මේක developing countries must avoid the race to the bottom to supply cheap goods to the world's richest economies, according to a new report from UNCTAD, the United Nations Trade and Development Arm. In its annual Trade and Development report, published on Thursday, the Geneva-based think tank warns that the traditional model of export-led development, which powered many countries in the run-up to the financial crisis, is no longer viable. ඔවුන් අවසාන දිගට වෙලා නැති නිසා මම කියන්න. උන් කියන්නේ මොකක්ද? UNCTAD believes that developing country governments must focus on boosting domestic incomes for the poorest and the hence consumer demand rather than pinning their hopes on a recovery in export demand among wealthier neighbors. මම මේ කිව්වේ ගරු කතානායකතුමනි මම මේක හැන්සාට් කරන්න කැමතියි. ඔබතුමා අවසර ලබා දෙනවා නම් මේ පිටුව මේ අපනයන සම්බන්ධව අපි විශාල අවධානයක් යොමු කරනවා. නමුත් අපිට අපනයන කරන්න තනියම බෑ. අනිත් පැත්තෙන් ගන්න කෙනෙක් ඉන්න ඕන. අනිත් පැත්තෙන් අඩු ගානේ අපේ වියදමට වඩා වැඩිපුර දලා දීලා ගන්න කෙනෙක් ඉන්න ඕන. ඉතින් ඒක අපි මතම හැදෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි අති විශාල පරේෂණද දැන්වීම්ද එක එක විවිධාකාර ව්‍යාපෘති කරනවා. අපේ මේ තියෙන අඩුපාඩුකම් හදාගන්න ඒවත් කරන්න ඕනේ. නමුත් ඒවෙන් විතරක් වෙන්නේ නැහැ. මොකද අපි විතරක් නෙමෙයි මේ තත්ත්වයට පත්වලා තියෙන UNCTAD එක ලියලා තියෙන දියුණු රටවල් කියලා ලංකාව ගැන හිතලා නෙමෙයි. මේක ලෝකේ තියෙන එක පොදු තත්ත්වයක් නිසා. ඒ නිසා මම මේක ඇකෝ ඒ නිසා අපේ අවධානය ආර්ථිකයේ අවධානය අපනයන වලට වගේම අපි දේශීය නිෂ්පාදනක දේශීය වෙළඳපොලේ අවශ්‍යතාවය ගැන මම කියන්නේ දේශීය අවශ්‍යතාවය විදේශ රටවල ලයිවිලා කම්පැනි වලින් හදුවත් කමක් නැහැ. ලංකාවට ඕන කරන ඇඳුම් ටික හරි සපත්තු ටික හරි මම කියන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ සමාගම් වලින්ම මහන්න ඕන කියලා. නමුත් අපි බලන්න ඕනකම තියෙනවා අපි හැම වෙලාවෙම විදේශ වෙළඳපොල කියලා හිතුවට ලෝකේ තියෙන යථාර්ථය ඒකට අපිට යන්න බෑ. ලෝකේ ගන්නෙ නෑ අපෙන්. ලෝකේ ගන්න නැත්නම් අපි බහලා වැඩක් නෑ හදලා වැඩක් නෑ එක සීමාවකින් එහාට. අපි කොච්චර ඒකට වෙන වෙන කොස්මටික්ස් එකතු කරත් මිනිසුන්ට ගන්න සල්ලි නැත්නම් ගන්න බෑ. දැන් කාර් එකක් අපි ගන්නව කරු කතා නැගමුද කාර් එකකට අපි එක අලුත් දේවල් එකතු කරලා අපි හොඳ සෙටප් එකක් එකතු කරන්න පුළුවන්. ඒකට මොනවාද කැම් එකක් වෙබ් කැම් එකක් එකතු කරන්න පුළුවන්. ඒක අපිට එකතු කරගන්න පුළුවන්. නමුත් කාර් එකක් ගන්න මිනිහෙක් ප්‍රධාන හේතුව ගමන් බිමන් යන්නනේ. ඒ නිසා මේ ඩයිවර්සිෆිකේෂන් කියලා අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කියලා අපිට මේ ගොඩාක් මැජික් කරන්න බෑ කිසිම ප්‍රොඩක්ට් එකකට. අපිට තේකොළයක රත්තරන් අලියගේ කේස් එක දාලා දුන්නා මිනිස්සු තේකොළ ගන්න බොන්න. ඒ නිසා ඩයිවර්සිෆිකේෂන් කියලා අපිට හැම වෙලාවෙම කියනවා. ඒවා කරන්න මං කියන්නේ ඒවා අඩ්නමයින් කරන්න කියනව නෙමෙයි. නමුත් ඒවා සීමාවක් තියෙනවා. ඒ නිසා අපි එකම මිත්‍යාව පස්සේ FDI මිත්‍යාපත්‍ය යනවා. එක පැත්තක අනිත් පැත්තක අපනයන මිත්‍යාපත්‍ය යනවා. මම කියන්නේ අපනයන කරන්න එපා කියලා මේ නැවත කියන්නේ කරමු අපනයන කරමු. නමුත් ඒකෙන් විතරක් අපිට මේ ආර්ථික අර්බුදයට උත්තරයක් එන්නේ නැහැ කියලා. තුන්වෙනි කාරණේ කරු කතානායකතුරු රාජ්‍ය ආර්ථිකයෙන් ඉවත් වීම. රාජ්‍ය සංස්ථා විකිණීම. දැන් IMF එකත් මේකටත් කියලා තියෙනවා. IMF එකත් කියලා තියෙනවා SOE රිෆෝම්ස් කරන්න කියලා. ආණ්ඩුව කරනවා. ආණ්ඩුව මේ අයවැය දාලා නැති ඒවා. මම මුලින්ම කිව්වෙත් ඒකයි මේ අයවැය මංගල සමර රැමතුමා ඉදිරිපත් කරපු පොත තියෙනවා. ඒක තමයි ඉදිරිපත් කරපු පොත. කරන්න යන පොත වෙන එක. දැන් මම අමතුමාගෙන් අහන්න කැමතියි අමතුමා හිල්ටන් හෝටල් එකේ ඉතිරි කොටස් ආණ්ඩුව විකුණනවද නැද්ද? හයට් හෝටල් එකේ ඉතිරි කොටස් විකුණනවද නැද්ද? මත්තල ගුවන්තොටුපළ විකුණනවද නැද්ද? ඒවා විකුණනවා. හැබැයි අපිට මේ අයවැය ලේඛනය බැලුවම කරු කතානායකතුමනි ඒ පුද්ගලීකරණ ආදායම් අපිට පේන්නේ නැහැ. එකක්වත් පෙන්නලා නැහැ. මම කියනවා අමතුමා මාධ්‍ය පැත්තේ දක්ෂ නිසා ඒ අවබෝධය සහිත මේක හදලා තියෙනවා. කියන්නේ කරන පොත වෙනම තියෙනවා දාපු පොත මේක තමයි. මේ පොත නීල හරිත ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා ඒකේ පරිසරය පැත්තට බරක් තියපු කෙනා අපි අගයත් කරනවා. ඒකත් අපි කියන්න ඕන. පරිසරය සම්බන්ධ අගය කරපු තියපු බර අපි අගය කරනවා. නමුත් ඉතාවක් කියනවා
ඔබතුමා දරපු මහන්සියෙන් අපේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න බෑ. නමුත් ඒ අඩු ගානේ එහෙම පාරක් එහෙම දේවලු කරන්න පුළුවන් කියලා පෙන්නපු එක රටට හොඳයි. ඒක තමයි ඒ නිසා මම එන්නම් මේ රජය ආර්ථිකයෙන් ඉවත් වීම සහ රාජ්‍ය සංස්ථා විකිණීම කියන්නේ. ගරු කතානායකතුමනි ඒකම ආණ්ඩුව කියනවා ජනතාව මත බදු ගහන්නේ මේ රාජපක්ෂලා හොරකම් කරපු නිසාය. මේ අවුරුද්දේ බදු ගෙවාගත්ත ණය ගෙවාගත්තට පස්සේ බදු ගහීම අඩු කරනවා කියලා. අපි කවුරුත් පිළිගන්නවා ආණ්ඩුවකට බදු නැතුව යන්න බෑ. නමුත් ගරු කතානායකතුමනි ආණ්ඩුවක ආදායම හැදෙන්නේ කොහොමද? ආණ්ඩුවක ආදායම හැදෙන්නේ ප්‍රධාන වශයෙන් බදු. ලෝකේ ඕනම ආණ්ඩුව. හැබැයි බදුවට අමතරව මොනවද ආණ්ඩුවකට තියෙන්නේ? ආණ්ඩුවට හම් වෙනවා ආධාර. ආණ්ඩුවට හම් වෙනවා ඊට අමතරව දඩ. ඊට අමතරව මොනවද? ඊට අමතරව ගරු කතානායකතුමනි ආණ්ඩුවේ සංස්ථාවල ලාභය. SOEs වල ලාභය. දැන් රටක ජනතාවට බදු ගහන එක අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? ජනතාවට රිදෙන්නේ නැතුව. දඩ ගහුවත් මිනිස්සු රිදෙනවනේ. රිදෙනවා. නිකන් ආධාර දෙන්නෙත් නෑ දැන් අපිට. අපි දැන් අර මොකද්ද මධ්‍යම පරිමාණයේ ආදායම් තියෙන රටක් කියලා ලෝකෙ පිළිඅරන්න අපි දන්නේ නැති වුණාට. අපි දන්නේ නෑ. නමුත් ලෝකෙ කියනවා අපි මධ්‍යම ආදායම් ලබන රටක් කියලා. ඉතින් වැදගත්ම දේ තියෙන්නේ බදු ආදායම රාජ්‍යාම වැඩි කරගන්න ඕන. රාජ්‍යායම වැඩි කරන්නේ නැතුව අධ්‍යාපනයේ සෞඛ්‍යයට වෙන් කරන්න බෑ. ඒක ඇත්ත. හැබැයි රාජ්‍යායම වැඩි කරගන්න ඔබතුමාලා තියෙන පාර මොකද්ද? ඔබතුමාලා බදු වලින් තමයි ආදායම හොයන් තියෙන්නේ. 2014 බදු ආදායම සමස්ත ආණ්ඩු ආදායම 83යි. 2015 88යි. 2016 83යි. මේ අවුරුද්ද 2017 88යි. එතකොට බදු ආදායම සමස්ත හොඳයි කතානම්. එතකොට ගරු කතානායකතුමනි බදු ආදායම සමස්ත ආණ්ඩු ආදායම 88ක් නම් දැන් මට කියන්නකෝ මැජික් බලය මැජික් පොල්ලකින් කියන්න ක්‍රමයක් තියෙනවද? මේ ආණ්ඩු ආදායම වැඩි කරගන්නේ කොහොමද බදු ගහන එක වැඩි කරගන්න නැතුව? හරි රාජපක්ෂ උන් දැන් නෑ ගෙව්වට පස්සේ. තමුන්නාසත් ණය ගන්න ඕනේ. රාජපක්ෂ මහත්තයා ණය අරන් හොරකම් කළා. තමුන්නාසත් ණය අරගෙන නාස්ති කරන හොරකම් කරනවා. දැන් ඔබතුමාගේ නීල හරිතය වැගෙන කියන්නේ නීල හොරු දැන් හරිත ඇමතුරුන්ගේ ගෙවල් වල හැංගිලා ඉන්නවා කියලානේ ජනාධිපතිතුමා කියන්නේ. නීල හොරු හරිත ඇමතුමාලා ගෙවල් ඉන්නවා කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ. ඒ නිසා ඔබතුමාලා ආණ්ඩුව සුද්ධ පවිත්‍ර වෙලා නැහැ. ඒ නිසා ඔබතුමාට දැන් රාජ්‍ය සංස්ථාවල ලාභය වැඩි කරන්නේ නැතුව ඔබතුමාලා කියන්න ක්‍රමය කොහොමද බදු අඩු කරන්නේ කියලා 2020න් පස්සේ හරි ආයි ආණ්ඩුව ආවොත් කරන්න ක්‍රමයක් නැහැ. ලෝකේ වෙන මන්තර නැහැනේ මේවට. එකම එක ක්‍රමයයි තියෙන්නේ ඔබතුමාට බදු ආදායමට අමතරව මිනිස්සුන්ට රිද්දන්න නැතුව ආදායම වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් අපනයන වැඩි කරගන්න එක. දෙක තමයි රාජ්‍ය සංස්ථාවල ලාභය වැඩි කරගන්න. ගරු කතානායකතුමනි ලංකාවේ රාජ්‍ය සංස්ථා හදලා තියෙන්නේ උඟක් ඒවා හදලා තියෙන්නේ අතීතයේ හැදුවේ ඇත්තටම යම්කිසි උපාය මාර්ග සලස්මකට මෑත භාගයේ කිසිම තීරුවක් නැතුව හදපුවා තියෙනවා. ඒකන කිසිම විවාදයක් නැහැ. හැබැයි මේ රාජ්‍ය සංස්ථා එකක්වත් ලාභ ලබන්නේ නැහැනේ. බැංකු ටික ලාභ ලබනවා. ඒවයි ලාභය ඇති ප්‍රයෝජනයක් නැහැ නිෂ්පාදනීය අර්ථයෙන් ගත්තා. අපේ හැම එකක්ම පාඩුලා තියෙන්නේ ලෝක තත්ත්වයක් හරි මොනක් නිසා නෙමෙයි පාඩුලා තිබෙන්නේ ඔබතුමාලගේ පක්ෂ දෙකෙන් ඔබතුමාලා දාන සංස්ථා සභාපතිලා සහ ඔබතුමාලගේ ඇමතිවරු හොරකම් කරන නිසා. ඒක තමයි පැහැදිලි සත්‍යය. ඒතර ඔබතුමාට රාජ්‍ය සංස්ථා ලාභ කරන්න එදත් බැරි වුණා අදත් බෑ හෙටත් බෑ. ඒ නිසා ඔබතුමාලා මොනවා කිව්වත් ඔබතුමාට ජනතාව මත බදු පටවරම ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ රාජ්‍ය ආදායම හොයාගන්න. දැන් ඒක තමයි ඒ නිසා ඔබතුමාලට දැන් ලෝකෙ ගත්තොත් සිංගප්පූරුව ගත්තත් ප්‍රංශය ගත්තත් වියට්නාමේ ගත්තත් චීනේ ගත්තත් ඒ හැම රාජ්‍ය ආයතනකම ඒවා හැම එකක් අතරම රාජ්‍ය සංස්ථා තියෙනවා අර්ධ රාජ්‍ය සංස්ථා තියෙනවා ඒවා දූෂණ තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒවා ප්‍රධාන වශයෙන් ගත්තොත් ලාභ ගන්නවා. ඒකෙන් තමයි බර අඩු කරලා තියෙන්නේ. අපි වියට්නාමේ සිංගප්පූරුව ගත්තොත් ඒවයි රාජ්‍ය සංස්ථාවල පංගුව 25 30 ඊටත් වැඩි මට්ටමක් තියෙනවා. ප්‍රංශ වගේ දියුණු රටක් ගත්තොත් ඒත් එහෙමයි. තමුන්නාසල ඉතින් ඉන්නවා මේ ඔක්කොම විකුණු දාලා යාළුවන්ටයි විදේශිකයන් දුන්නම වැඩේ හරි කියලා. ඒ නිසා කරු කතානායකතුමනි මේක වැරදි. හොඳයි. මේක වැරදි. මම අවසාන වශයෙන් කියන්න කැමති ඔබතුමාලාගේ පැත්තෙන් මේ අයවැයේ ඔබතුමාලා පැහැදිලිවම ලිබරල් කරන යටද දාලා තියෙනවා පැරණි පනත් වෙනස් කරන එකට කැමති. පැරණි පනත් ආර්ථික ලිබරල් කරන ආරම්භණයෙන් වෙනස් කරනට විරුද්ධයි.
දෙක තමුන්නාසලා බැංකු විකුණන දාලා තියෙනවා. පිටුව 30 ගරු මංගල ඇමතුමා ඔබතුමා දැනගෙනනේ කියවන්නේ. ඒක පැහැදිලිව තියෙනවා රජයේ අයිතිය අත් නොහැරියද කොටස් පවරනවා කියලා. රජයේ අයිතිය රජයේ අයිතිය කියන්නේ ඒකට 100% අර්ථයකුත් තියෙනවා 51% අර්ථයකුත් තියෙනවා. නිසා ඉතාල පැහැදිලි ආවේ දාලා තියෙනවා ඔබතුමා ඉතුරු වෙලා තියෙන බැංකු දෙකත් ලිස්ට් කරනවා නැත්නම් ඒක කොටස් විකුණනවා කියලා. ඒක මුලින් සේවකයන්ට වෙන්න පුළුවන්. නමුත් ඔය සේවකයා කවුද කියන එක කවුද දන්නේ? ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින දේ තමයි මේ අය විවාදෙදී මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලා හිටින්නේ කරුණා කළා මේ විදේශ ආයෝජක පස්සේ යන එක වෙනුවට දේශීය වෙළඳ පොල් ඉලක්ක කළා නිෂ්පාදනයට හරවන්න. ඊට පස්සේ නිෂ්පාදන සහන විදේශිකයන්ට වඩා දේශීයයට දෙන්න. තමුන්නාසල නවෝත්පාදන ආර්ථිකය ගැන කතා කරාට ඔබතුමා ගිය මාසෙ ගෙනාපු ආදායම් බදු පනත එන්න රිසර්ච් වලට බදු ගැහුවා. ඒකයි ඔබතුමාලා කියන්නේ එකක් යන්නේ තව එකක්. රිසර්ච් වලට බදු ගැහුවා ගිය ආදායම් පනතේ. ඒ නිසා අපි තමුන්නාසෙ ඉල්ලා හිටින්නේ එවැනි අර ප්‍රතිවිරෝධතා දේවල් කරන්නේ නැතුව අඩුම ගානේ ලෝකේ තියෙන ඇත්ත తত্ত্বය අලුතෙන් තේරුම් අරගෙන අඩු ගානේ මේ වලින් රට ගොඩ ගන්න අවශ්‍ය කරන ආර්ථික උපාමාර්ග වලට යන්න ඔබතුමාගේ තිබෙන සමහර පුද්ගලික දේශපාලන සහ චරිත ස්වභාවයන්ගේ තියෙන හොඳකම් වලින් රටේ ආර්ථිකය හොඳ වෙන්නේ නැහැ කියන එකත් මම කියන්නේ. ඒ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයට පැමිණුවා ඇත.